අපි අද කතා කරමු ත්‍රිකෝණමිතියක පාඩමේ පුතාලා ඕලෙල් පන්තියේ කතා කරා ඍජුකෝණී ත්‍රිකෝණයක මේ කෝණය θ නම් අපි හිතමු ත්‍රිකෝණය ABC කියලා. අපි sin θ කතා කරා BC බෙදීම AC. පුතාලා cos θ කතා කරා AB බෙදීම AC. tan θ සමානයි BC බෙදීම AB. මේ මූලික අනුපාත තුන මම සම්මුඛ පාදයේ බෙදීම කර්ණය, බද්ධ පාදයේ බෙදීම කර්ණය, සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ කියන එකේ පරස්පරයන් cosec θ කියලා අර්ථ දක්වනවා. sin θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය, cosec θ කියලා කියන්නේ කර්ණය බෙදීම සම්මුඛ පාදය. sec θ කියලා අර්ථ දක්වනවා. cos θ කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය, sec θ කියලා කියන්නේ කර්ණය බෙදීම බද්ධ පාදය. cot θ කියලා කියන්නේ පුතේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. එයාගේ පරස්පරය cot θ කියලා අර්ථ දක්වනවා බද්ධ පාදයේ බෙදීම සම්මුඛ පාදය. මේ මූලික අනුපාත ටික අපි ඉස්සරහට යමු. අපි යම්කිසි කෝණයක තමයි පුතේ sin θ, cos θ, tan θ කියලා කතා කරේ. යම්කිසි කෝණයක් සඳහා ත්‍රිකෝණමිතික අනුපාතයන් අපි කතා කරන්නේ. අපි පුතාලා බලමු ඉස්සරලාම මේ කෝණය සම්මත විදියට මනින්නේ කොහොමද කියලා. මම OA කියලා රේඛාවක් හිතන්නම් පුතේ, තිරස් රේඛාවක්. මේ රේඛාව ඔර්ලෝසු කටු කැරකෙන පැත්තට විරුද්ධ දිශාවට මන් මෙහෙම මනිනවා. OA රේඛාව වාමාවර්තව භ්‍රමණය කරනවා. රේඛාවේ නව පිහිටීම OP කියලා හිතුවොත් මෙන්න මේ AOP කෝණය ධන කෝණයක් ඇටියට ඉගෙන ගන්නවා. ඊට විරුද්ධ දිශාවට මනින කෝණ ඍණ කෝණ හැටියට අපි ඉගෙන ගන්නවා. කෝණයක් වැනීමේ සම්මත ක්‍රමය මේක. පුතාලා O level පන්තියේදී කතා කරනවා සංඛ්‍යා රේඛාව, මෙතන බිඳුව 1 2 ඍණ 1 ඍණ 2. සංඛ්‍යා රේඛාවේ මැද බිඳුව මේ පැත්තට ක්‍රමයෙන් සමාන කොටස් බෙදලා ධන 1 ධන 2 ධන 3 කියලත්, මේ පැත්තට ඍණ 1 ඍණ 2 ඍණ 3 කියලත්, ඒ ආකාරයෙන්ම කෝණ මැනීමේදී සම්මතය වාමාවර්තව මනින කෝණ ධන, දක්ෂිනාවර්තව මනින කෝණ ඍණ කෝණ හැටියට අපි ඉගෙන ගන්නවා. එහෙනම් මේ කෝණ මනින්න පුළුවන් පුතේ අපිට තියෙනවා කෝණ මැනීමේ ඒකක දෙකක්. අපි කෝණ මනිනවා අංශක වලින් හෝ රේඩියන් වලින්. බලමු අපි අංශකයක් කියන්නේ මොකක්ද කියලා. මම වෘතයක පරිධිය සමාන කොටස් 360කට කඩනවා. මේ වෘතය කේන්ද්‍රය හරහා යන රේඛාවක් ඇන්දොතින් වෘතයේ පරිධිය සමාන කොටස් දෙකකට කැඩිලා තියෙනවා. මම මෙහෙම රේඛාවක් ඇන්දොත් වෘතයේ පරිධිය සමාන කොටස් 4කට කැඩිලා තියෙනවා. අපි තවත් රේඛාවක් අඳිමු. දැන් වෘතයේ පරිධිය සමාන කොටස් 8කට කැඩිලා තියෙනවා. මේ වගේ
වෘතයක පරිධිය පුතේ මම කඩනවා සමාන කොටස් 360කට. වෘතයේ පරිධිය සමාන කොටස් 360කට කඩලා මම ලොකුවට ඇඳලා තියෙන්නේ පොඩ්ඩක් පුතාලට පේන්න ඕන නිසා මේ තියෙන්නේ 360කින් පංගුවක්. මේ ඡාප කොටස කේන්ද්‍රයට යා කරනවා. මෙන්න මේ කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය අංශකයක් හැටියට අපි ඉගෙන ගන්නවා. වෘතයක පරිධිය සමාන කොටස් 360කට කඩලා එක කොටසක් කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය අංශකයක් ලෙස අපි අර්ථ දක්වනවා. හරි. එතකොට පුතේ අංශක 360ක් අපි 2.5 රේඩියන් කියලා අර්ථ දක්වනවා. අපිට මේක අංශක 180ක් සමානයි 5 රේඩියන් කියලත් භාවිත කරන්න පුළුවන්. දැන් පුතාලා දැනගන්න ඕනේ කිලෝමීටර තිබ්බොත් මීටර කරගන්නවා මීටර තිබ්බොත් කිලෝමීටර කරගන්නවා වගේ අංශක තිබුණොත් රේඩියන් කරගන්නත් රේඩියන් තිබුණොත් අංශක කරගන්නත් අපේ පුතාලා දුවලට පුළුවන් වෙන්න ඕනේ. අපි බලමු මම මේ දීලා තියෙන අංශක අගයන් ටික රේඩියන් බවට පත් කරගන්නේ කොහොමද කියලා. අංශක 30 කියන එක රේඩියන් කරගන්න ඕනේ. අංශක 180ක් කියලා කියන්නේ රේඩියන් 5 නම් එක අංශකයක් කියලා කියන්නේ 5 බෙදීම 180යි. ඉතින් පුතේ 30ක් රේඩියන් කරන්න ඕන නම් පුතාලා 5 බෙදීම 180ෙන් ගුණ කරන්න. 30 රේඩියන් කරගන්න 5 බෙදීම 180ෙන් ගුණ කරන්න. අපිට මේක බෙදන්න පුළුවන් 30 ගොඩවල් 1යි 30 ගොඩවල් 6යි. එහෙනම් පිළිතුර 5 බෙදීම 6යි. තව උදාහරණයක් බලමු. අංශක 60 රේඩියන් බවට පත් කරගන්න ඕනේ. මෙයා 5 බෙදීම 180ෙන් වැඩි කරන්න. අපි බිඳුවයි බිඳුවයි කපමු 6 වරක් 1යි 18ට 6 3යි. එතකොට මෙයා 5 බෙදීම 3 වෙනවා. තව උදාහරණයක් 270 රේඩියන් බවට පත් කරගන්න ඕනේ කියලා හිතන්න මගේ දුවලා පුතාලට. අපි අංශක රේඩියන් කරන්නේ 5 බෙදීම 180ෙන් ගුණ කරලා. බිඳුවයි බිඳුවයි කපමු 27ට 9 3යි 18ට 9 2යි පිළිතුර 3යි 5 බෙදීම 2යි. එහෙනම් යම්කිසි අංශක වලින් දුන්න කෝණයක් රේඩියන් බවට පත් කරගන්න පුතාලා 5 බෙදීම 180ෙන් වැඩි කරලා සුළු කරගන්න. හරි. ඒ වගේ අපි බලමු පුතේ රේඩියන් වලින් දුන්න කෝණයක් අංශක බවට පත් කරගන්නේ කොහොමද කියලා. හිතන්න පුතාලට 5 බෙදීම 4. මෙයා අංශක වලින් ලියා ගන්න ඕනේ කියලා. අපි දන්නවනේ 5 කියන්නේ 180 කියලා. 5 වෙනුවට 180 දාලා සුළු කරලා ගන්න. මෙයා බෙදුනාම 4 ඒවා 1යි 16ට 4යි 2ක් ඉතිරි 20ට 5යි. අංශක 45යි. බලන්න මේ උදාහරණයත්
දෙකයි ෆයි බෙදීම 3 කියන රේඩියන් කෝණය අපිට අංශක බවට පත් කරගන්න ඕනේ. අපි ෆයි වෙනුවට 180 ආදේශ කරමු. දැන් සුළු කරන්න 3 ගොඩවල් 1යි 18ට 3 ගොඩවල් 6යි බිංදුවයි 60 වැඩි කිරීම 2 120යි. පුතාලටත් කැමති උදාහරණයක් ලියලා 5 වෙනුවට 180 දාලා බලන්න පුළුවන් මේ පරිවර්තනය කරලා. අපි තව උදාහරණයක් ගමු. 4යි 5 බෙදීම 2 අංශක බවට පත් කරගන්න ඕනේ. 4යි 5 වෙනුවට 180 දාන්න. දෙකෙන් බෙදමු. 18ට 9යි බිංදුවයි 90යි 90 4ෙන් වැඩි කරන්න ඕනේ. 4 වරක් බිංදුව 4යි 9 වරක් 36යි. එහෙනම් මේක අංශක 360යි. දැන් පුතාලට අපි කෝණ මැනිනවා අංශක සහ රේඩියන් වලින්. රේඩියන් දුන්නොත් අංශක කරගන්න පුළුවන්. අංශක දුන්නොත් රේඩියන් කරගන්න පුළුවන්. එතකොට අපි ඉස්සරහට යමු පුතේ. පුතාලට මෙන්න මේ වෘතයක චාප දිග හොයන්න පුළුවන්. මේක කේන්ද්‍රය වෘතයේ අරය R කියලා හිතමු. මේ කෝණය θ නම් චාප දිග S. චාප දිග S නම් අරය R නම් θ කෝණයක් ආපාතනය කරනකොට කේන්ද්‍රයේ චාප දිග S සමානයි R θ සූත්‍රය මගින් හොයාගන්න පුළුවන්. දැන් කල්පනා කරන්න පුතාලා දුවලා අපි O level පන්තියේදී sin θ, cos θ, tan θ කතා කරා ඍජු කෝණික ත්‍රිකෝණයක් අනුසාරයෙන්. අපි මුලදී කතා කරා යම්කිසි කෝණයක් මැනීම. මෙන්න මේ θ කෝණය. θ කෝණය සුළු කෝණයක් අවස්ථාවේදී අපිට ඍජු කෝණී ත්‍රිකෝණයක් ඇඳලා සම්මුඛ පාදය බෙදීම කාරණය, බද්ධ පාදයේ බෙදීම කාරණය, සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ කියලා මූලික අනුපාත අර්ථ දැක්වීමේ හැකියාව තිබුණට දැන් θ 120 නම්, θ 150 නම්, θ 300 නම් මහා කෝණයක් අවස්ථාවේදී ඍජු කෝණී ත්‍රිකෝණයක ඇඳලා ත්‍රිකෝණමිතික අනුපාත අර්ථ දැක්වීම කරන්න බෑ. ඒ අවස්ථාවේදී ඍජු කෝණී ත්‍රිකෝණයක් අඳින්න බෑ. එහෙනම් පුතේ ත්‍රිකෝණමිතික අනුපාතයකට ඕනෑම කෝණයක් සඳහා ත්‍රිකෝණමිතික අනුපාතයන් අර්ථ දැක්වීමට අපි ළඟ තියෙනවා කාටීසියානු අර්ථ දැක්වීමය. XY ඛණ්ඩාංක තලයේ XY ඛණ්ඩාංක තලයේ සාධාරණ ලක්ෂයක් ගන්නවා P x, y කියලා. P ලක්ෂය මූලයට යා කරනවා. x අක්ෂයේ ධන දිශාව සමග සාධන කෝණය θ නම් මෙන්න මේක තමයි P ලක්ෂයේ x ඛණ්ඩාංකය. P ලක්ෂයේ y ඛණ්ඩාංකය මේක උස. අපි හිතමු මූලයේ සිට P ලක්ෂයට දුර R නම්
sin theta අර්ථ දක්වනවා y කාණ්ඩාංකය ලක්ෂයේ y කාණ්ඩාංකය බෙදීම මූලයේ සිට දුර cos theta අර්ථ දක්වනවා x කාණ්ඩාංකයේ බෙදීම මූලයේ සිට දුර කියලා. x කාණ්ඩාංකය බෙදීම මූලයේ සිට දුර ලක්ෂයට දුර. tan theta අර්ථ දක්වනවා මේ ලක්ෂයේ y කාණ්ඩාංකය බෙදනවා x කාණ්ඩාංකයෙන්. මේ අනුපාතයේ මේ අර්ථ දැක්වීමෙන් ත්‍රිකෝණමිතික අනුපාතයක කාටීසියානු අර්ථ දැක්වීමෙන් ඕනෑම කෝණයක් සඳහා ත්‍රිකෝණමිතික අනුපාත අර්ථ දැක්වීමේ හැකියාව ලැබෙනවා. එතකොට පුතේ සාධාරණව පුතාලට හිතන්නකෝ මහා කෝණයක් මෙන්න තීට කෝණයක් මේ තීට කෝණය 90ට වැඩි එකක්. මේ අවස්ථාවේ වුණත් මෙන්න මේ ලක්ෂයේ ඛණ්ඩාංක දන්නවනම් උදාහරණයක් ඍණ 3 4 කියලා මම හිතන්නම්. මෙතන ඛණ්ඩාංක x ඛණ්ඩාංක ඍණ y ඛණ්ඩාංකය 4 කියලා හිතන්නම්. මූල ලක්ෂයේ සිට ලක්ෂයට දුර 5යි මේ දුර 3යි මේ දුර 4 නිසා 3 වර්ගයේ ධන 4 වර්ගයේ වර්ගමූලය 5යි. මේ කෝණය ඇල්ෆා කියලා හිතුවොත් අපිට පුළුවන් sin ඇල්ෆා කියලා කියන්නේ ලක්ෂයේ y කාණ්ඩාංකය 4යි. මූල ලක්ෂයේ සිට දුර 5යි. cos ඇල්ෆා කියලා කියන්නේ x කාණ්ඩාංකය ඍණ 3යි. මූල ලක්ෂයේ සිට දුර 5යි. tan ඇල්ෆා කියලා කියන්නේ y කාණ්ඩාංකය බෙදීම x කාණ්ඩාංකය. බලන්න පුතේ මෙතන ඇල්ෆා කෝණය මහා කෝණයක්. මේ අර්ථ දැක්වීමෙන් අපිට කතා කරන්න පුළුවන් sin theta cos theta tan theta. sec cosec cot කියන්නේ මේ අනුපාතවලම reciprocals පරස්පරයන්. ඒ නිසා ඒවත් මේකේ කර්ණය බෙදීම බද්ධපාදයේ විදියට මාරුණා නම් හරි. දැන් පුතාලට මේ ලක්ෂයක් වටා කෝණය භ්‍රමණය වෙනකොට ලක්ෂයක් වටා මෙන්න මේ O ලක්ෂය වටා OA රේඛාව මෙහෙම භ්‍රමණය වුණොත් OA රේඛාව මෙහෙම භ්‍රමණය වුණොත් අංශක 360ක කෝණයක් භ්‍රමණය වෙනවා. මේ අංශක 360 අපි සමාන කොටස් 4කට බෙදමු. එතකොට එක කොටසක් අංශක 90 බැගින්. බිඳුවේ සිට 90 දක්වා 90 සිට 180 දක්වා 180 සිට 270 දක්වා 270 සිට 360 දක්වා ලක්ෂයක් වටා කෝණාංශක 360යි. අපි ඒව කඩනවා සමාන කොටස් 4කට.
පළවෙනි කොටසට කියනවා පළමු වෘතපාදය කියලා. මෙයාට කියනවා පළමු වෘතපාදය. මේ කොටසට කියනවා දෙවන වෘතපාදය. 180 270ට කියනවා තෙවන වෘතපාදය. 270 360ට කියනවා සිව්වන වෘතපාදය. එහෙනම් ලක්ෂයක් වටා කෝණ අංශක 360 සමාන කොටස් 4කට බෙදනවා. මේ කොටස් 4ේදී වෘතපාද 4ක් අර්ථ දක්වනවා. මේ එක් එක් වෘතපාදයට අනුරූප මේ එක් එක් වෘතපාදයට අනුරූපව ත්‍රිකෝණමිතික අනුපාතයන් සඳහා යම් ලකුණක් තියෙනවා. ධන හෝ ඍණ. මේ ලකුණ එන විදිය අපි බලමු. අපිට පුළුවන් කාටීසියානු අර්ථ දැක්වීමෙන් පළමු වෘතපාදය සඳහා ත්‍රිකෝණමිතික අනුපාතයන්ගේ ලකුණ කුමක් වේද? දෙවන වෘතපාදය සඳහා ත්‍රිකෝණමිතික අනුපාතයන්ගේ ලකුණ කුමක් වේද? තුන්වන හතරවන වෘතපාද සඳහා ලකුණ කුමක් වේද? අධ්‍යයනය කරන්න, කතා කරන්න. මෙන්න පළවෙනි වෘතපාදයේ කෝණයක් නම් මෙයා 90ට අඩු කෝණයක්. මම හිතනවා θ1 කියලා. මේ ලක්ෂයේ ඛණ්ඩාංක x1 y1 කියලා හිතනවා. මෙතන ඕනෑම ලක්ෂයක් සාධාරණ ලක්ෂයක් x1 y1 කියලා හිතනවා. මේ ලක්ෂයට මූලයේ සිට දුර r කියලා හිතමු. අපේ අර්ථ දැක්වීම දාමු. θ1 කියන කෝණයේ sin අනුපාතය ලක්ෂයේ y ඛණ්ඩාංකය බෙදීම මූලයේ සිට දුර. මේක ධනාගයක්. මෙන්න මේ අවස්ථාවේදී y ඛණ්ඩාංකය ධනාගයක්. cos θ1 කියලා කියන්නේ පුතේ මේ ලක්ෂයේ x ඛණ්ඩාංකය බෙදීම මූල ලක්ෂයේ සිට දුර. දුර කියන එක කොහොමද ධනාගයක්. මෙතන x ඛණ්ඩාංකය ධනාගයක්. ධන සංඛ්‍යා දෙකක් බෙදුනහම එන අනුපාතය ධනාගයක්. tan θ1 ලක්ෂයේ y ඛණ්ඩාංකය y1යි x ඛණ්ඩාංකය x1යි අනුපාතය ධන. මෙන්න මේ පළවෙනි වෘතපාදයේ සියලුම ත්‍රිකෝණමිතික අනුපාතයන්හි ලකුණ ධන පුතාලා O level පන්තියේදී සාකච්ඡා කරේ මෙන්න මේ සුළු කෝණීය අවස්ථාව. පැහැදිලිද? හරි. අපි බලමු දෙවන වෘතපාදයේ මෙන්න මේ ත්‍රිකෝණමිතික අනුපාතයන්හි ලකුණ මොකක් වෙයිද කියලා. ඛණ්ඩාංක තලයේ xy අක්ෂ පද්ධතියේ θ2 කියලා කෝණයක් හිතනවා මම. ෆයි බෙදීම 2ට වැඩි 90ට වැඩි ෆයිට වඩා අඩුයි 180ට වඩා අඩුයි. මේ වගේ ලක්ෂයක් P2 ඛණ්ඩාංකයේ x2 y2 මේක r2 මේක θ2. ඉතින් පුතේ පුතාලා දන්නවා මෙතන x2 කියන එක ඍණාගයක් කියලා. මේ අවස්ථාවේදී ලක්ෂයේ ඛණ්ඩාංකයේ x ඛණ්ඩාංකයේ ඍණාගයක්
y ඛණ්ඩාංකයේ ධනාගයක් sin theta 2 අර්ථ දැක්වීමට අනුව y ඛණ්ඩාංකය බෙදීම මූලයේ සිට දුර කොහොමද ධනාගයක් වෙන්නේ y ඛණ්ඩාංකයේ ධන නිසා අනුපාතයේ ධන cos theta 2 x ඛණ්ඩාංකයේ බෙදීම මූලයේ සිට දුර පැහැදිලි පුතාලට මෙන්න මේ අවස්ථාවේදී x අක්ෂයේ ධනාගයන් තියෙන්නේ මේ දිශාවට ඍණාගයන් තියෙන්නේ මේ දිශාවට ඒ බැවින් මෙතනදී x2 කියන එක ඍණාගයක් ඍණාගයක් සහ ධනාගයක් බෙදුනහම අනුපාතයේ ඍණ විය යුතුයි tan theta 2 y ඛණ්ඩාංකය බෙදීම x ඛණ්ඩාංකය බලන්න පුතේ y ඛණ්ඩාංකයේ ධන x ඛණ්ඩාංකයේ ඍණ එතකොට ධනාගයක් සහ ඍණාගයක අනුපාතය බෙදුනහම ඍණාගයක් ඉතින් පුතේ දෙවන වෘත්තපාදයේ අපිට ධන වෙන්නේ sin අනුපාතය පමණයි අපි හිතනවා පැහැදිලි කියලා බලමු තුන්වෙනි අනුපාතයේදී ත්‍රිකෝණමිතික අගයන් ගන්නා ලකුණ මතක් කරගන්න තුන්වෙනි අනුපාතය තුන්වෙනි වෘත්තපාදය කියලා කියන්නේ කෝණය 180ට වැඩි කෝණයක් 270ට වඩා අඩු කෝණයක් මේ අවස්ථාව ඛණ්ඩාංක අක්ෂ පද්ධතියේ තුන්වෙනි වෘත්තපාදයේ ඛණ්ඩාංකයක් මම හිතන්නම් පුතේ p x3 y3 මූල ලක්ෂයේ සිට දුර r3යි කියලා හිතන්නම් මේක තමයි θ 3 කෝණය අපිට පුළුවනි sin θ 3 කියලා කියන්නේ පුතේ y ඛණ්ඩාංකයේ බෙදීම මූලයේ සිට දුර y3 මූලයේ සිට දුර හැම වෙලාවෙම ධනාගයක් මෙතනදී මගේ පුතාලා දුවලා දන්නවා x ඛණ්ඩාංකයත් ඍණ y ඛණ්ඩාංකයත් ඍණ කියලා එහෙනම් මේක ඍණාගයක් y ඛණ්ඩාංකයේ ඍණ බැවින් cos θ 3 කියලා කියන්නේ x ඛණ්ඩාංකය බෙදීම මූලයේ සිට දුර මේකත් x ඛණ්ඩාංකයේ ඍණ බැවින් මෙයත් ඍණාගයක් tan θ 3 කියන්නේ y ඛණ්ඩාංකය බෙදීම x ඛණ්ඩාංකය ඍණ සංඛ්‍යාවක් මෙයත් ඍණ සංඛ්‍යාවක් ඍණ සංඛ්‍යා දෙකක් බෙදුනහම අනුපාතය ධන වෙනවා එහෙනම් පුතේ තුන්වන වෘත්තපාදයේදී tan අනුපාතයේ පමණක් ධන tan අනුපාතයේ පමණයි ධන වෙන්නේ හරි දැන් මගේ පුතාලා දුවලාට පුළුවන් මේ විදියට අපිටත් කලින් හතරවෙනි වෘත්තපාදයේදී ත්‍රිකෝණමිතික අගයන්ගේ ලකුණ කුමක්ද හොයාගන්න. හතරවෙනි වෘත්තපාදයේ කිව්වහම කෝණය 270ට වඩා වැඩි 360ට වඩා අඩු කෝණයක්. කෝණය මේක θ4 ලක්ෂය p4 x4 y4 කියලා හිතමු. මූල ලක්ෂයේ සිට දුර හතරවෙනි වෘත්තපාදයේ
ඒ කියන්නේ 270ට වැඩි කෝණයක් 360ට වඩා අඩු කෝණයක්. අපි හිතමු P4 X4 Y4 කියලා ඛණ්ඩාංකය මූලයේ සිට දුර R4යි. එතකොට පුතේ sin θ4 y ඛණ්ඩාංකය බෙදීම මූලයේ සිට දුර මෙතනදී y ඛණ්ඩාංකයේ ඍණාගයක් දුර ධනාගයක්. ඒ නිසා අනුපාතය ඍණ cos θ4 x ඛණ්ඩාංකය බෙදීම මූලයේ සිට දුර මේක ධනාගයක් පුතේ මේ x ඛණ්ඩාංකය ධනාගයක් tan θ4 y ඛණ්ඩාංකය බෙදීම x ඛණ්ඩාංකය මෙතන y ඛණ්ඩාංකය ඍණ x ඛණ්ඩාංකය ධන අනුපාතය ඍණ. එහෙනම් හතරවෙනි වෘත්තපාදයේ අපි දුවල පුතාලට පැහැදිලි cos අනුපාතය විතරයි ධන වෙන්නේ කියලා. මේක ප්‍රධාන වශයෙන් අපිට මතක තියාගන්න පහසුයි. මතක තියාගන්න පහසුයි අපි පළවෙනි වෘත්තපාදයේ සියලු අනුපාත ධන දෙවන වෘත්තපාදයේ sin පමණක් ධන tan පමණක් ධන cos පමණක් ධන කියලා all St. Thomas College පුතාලගේ යාළුවන්ගේ ඉස්කෝලයක් නැත්නම් පුතාලගේ ඉස්කෝලේ සාන්ත තෝමස් විද්‍යාලය ඔක්කොම St. Thomas College කියලා all St. Thomas College කියලා මතක තියාගන්නවා. S අකුරෙන් sin පමණක් බව T අකුරෙන් tan පමණක් බව C අකුරෙන් cos පමණක් ධනවන බව මතක තියාගන්න. හරි. දැන් අපි බලමු මෙන්න මේ ත්‍රිකෝණමිතික අනුපාතයන්හි අගය හොයාගන්න. විශේෂ කෝණ සඳහා ත්‍රිකෝණමිතික අනුපාතයන්හි අගය හොයාගන්නේ කොහොමද කියලා. පුතාලට O level පන්තියේදී බිඳුවේ ඉඳලා 90 දක්වා කෝණ සඳහා ත්‍රිකෝණමිතික ලඝු පොතේම තිබුණ ත්‍රිකෝණමිතික අනුපාතයන්හි අගය. අපි බලමු විශේෂ කෝණ සඳහා මෙන්න මේ අනුපාතය අපි අලුතෙන් ඉගෙන ගත්ත කාටීසියානු අර්ථ දැක්වීම භාවිතා කරලා අපිටම හොයා ගන්න පුළුවන්ද කියලා. බිඳුව විශේෂ කෝණයක්. බිඳුව සඳහා sin අනුපාතය, cos අනුපාතය, tan අනුපාතය අපි හොයමු. බිඳුව කිව්වහම පුතේ මේ අපේ අර කලින් රේඛාව භ්‍රමණය වෙලා නැහැ. ඒක තියෙන x අක්ෂය උඩමයි. මෙහෙම x අක්ෂය තියෙනවා. මේ රේඛාව මෙහෙම භ්‍රමණය වුණාම රේඛා දෙක අතර කෝණයයි අපි ධන කෝණයක් හැටියට ඉගෙන ගත්තේ. θ බිඳුවයි කියන්නේ අර රේඛාව භ්‍රමණය වෙලා නැහැ. රේඛා දෙක සමපාතයි. මේ ලක්ෂයේ ඛණ්ඩාංක x, බිඳුව කියලා හිතන්න පුළුවන්. x අක්ෂයේ උඩ ලක්ෂයක් x, x අක්ෂයේ උඩ y ඛණ්ඩාංකයේ බිඳුවයි. මූල ලක්ෂයේ සිට දුර r කියලා හිතුවොත් r කියන්නේ පුතේ xමයි. r මේ අවස්ථාවේදී r සමාන වෙනවා x ට. දැන් බලමු sin බිඳුව. ලක්ෂයේ y ඛණ්ඩාංකය බෙදීම මූල ලක්ෂයේ සිට දුර ලක්ෂයට දුර. බිඳුව යම්කිසි සංඛ්‍යාවකින් බෙදුනහම බිඳුවයි.
කොස් බිඳුව ලක්ෂයේ x ඛණ්ඩාංකය මූල ලක්ෂයේ සිට දුර. මේ විශේෂ අවස්ථාවේ මූල ලක්ෂයේ සිට දුර r කියන එක x ට සමානයි පුතේ. එහෙනම් r වෙනුවටත් අපි x දාමු. එතකොට x බෙදීම x 1යි. tan බිඳුව y ඛණ්ඩාංකය බෙදීම x ඛණ්ඩාංකය. එතකොටත් පුතේ බිඳුවයි. බලන්න කෝණයේ බිඳුව නම් sin බිඳුව බිඳුවයි, cos බිඳුව 1යි, tan බිඳුව බිඳුවයි. තව අපිට විශේෂ ලක්ෂයක් විශේෂ කෝණයක් අංශක 90. අංශක 90 අවස්ථාවේදී අපේ මෙන්න මෙතන තිබුණ රේඛාව අංශක 90ක් භ්‍රමණය වෙනවා. phi බෙදීම 2ක්. p ලක්ෂයේ ඛණ්ඩාංක බිඳුවකම y ආකාරයි. මේ රේඛාව භ්‍රමණය වෙලා y අක්ෂය උඩට ආවොත් x ඛණ්ඩාංකයේ බිඳුවයි y ඛණ්ඩාංකයේ y කියලා අපි ගමු. එතන මූල ලක්ෂයේ සිට ලක්ෂයට දුර r කියන එක මේ අවස්ථාවේදී y වෙනවා. දැන් පුතේ sin 90 y ඛණ්ඩාංකය බෙදීම මූලයේ සිට දුර. මේ විශේෂ අවස්ථාවේදී y ඛණ්ඩාංකය y මයි. r කියන එක y මයි. සමානයි 1යි. cos 90 x ඛණ්ඩාංකයේ බෙදීම මූලයේ සිට දුර. මේක බිඳුවයි. tan 90 y ඛණ්ඩාංකය බෙදීම x ඛණ්ඩාංකය. දැන් මෙතන y කියන එක යම්කිසි තාත්වික අගයක් බෙදන්න තියෙන බිඳුවෙන්. අපි ශූන්‍යයෙන් බෙදුනහම මෙයා විශාල සංඛ්‍යාවක් අනන්තය කියලා අපි කියනවා. විශාල සංඛ්‍යාවක් කරා යනවා. එහෙනම් tan 90 අනන්තයයි කියලා අපි භාවිතා කරනවා. ඊළඟට විශේෂ කෝණය මොකද්ද පුතේ? 90 කරකමු. ඔන්න ඊළඟ විශේෂ කෝණය 180. phi. දැන් මේ ආරම්භක රේඛාව භ්‍රමණය වෙලා මෙතෙන්ට එනවා. මේක තමයි කෝණය. එතකොට p ලක්ෂයේ x, y ආකාරයි ඛණ්ඩාංකය. නමුත් මෙන්න මේ x ඛණ්ඩාංකයේ ඍණාගයක් බව අපේ දුවල පුතාලට අවබෝධ වෙන්න ඕනේ. මූල ලක්ෂයේ සිට දුර r කියන එක x. මෙන්න මේ ලක්ෂයේ x ඛණ්ඩාංකය ඍණාගයක්. නමුත් පුතේ මූල ලක්ෂයේ සිට දුර අගය සමානයි ඍණ නෙවෙයි. අගය සමානයි x. විශාලත්වය x. නමුත් දුරක් ඍණ වෙන්නේ නැහැ. sin 180 සමානයි y ඛණ්ඩාංකයේ බෙදීම මූල ලක්ෂයේ සිට දුර බිඳුව බෙදීම යම් කිසි අගයක් තාත්වික සංඛ්‍යාවක් බිඳුවයි. cos 180 x ඛණ්ඩාංකය බෙදීම මූලයේ සිට දුර
දුර කියන එක xමයි කියලා ආවා. නමුත් පුතාලා දන්නවා මේක ඍණාගයක් නිසා මේක ඍණ 1යි. මෙතන x කියන එක ඍණාගයක්. අගේ ඍණ සමාන සංඛ්‍යා දෙකක් බෙදනවා. හැබැයි x ඛණ්ඩාංකයේ ඍණ. කැමති නම් මෙහෙම ඍණක් දාගත්තත් කමක් නැහැ. tan 180 tan 180 y ඛණ්ඩාංකය බෙදීම x ඛණ්ඩාංකය නැවත බිඳුවයි. මෙන්න පුතේ 180 කෝණය සඳහා අනුපාතයන්හි අගය. අපි බලමු කෝණය 270 ඒ කියන්නේ 3යි 5 බෙදීම 2. මේ රේඛාව භ්‍රමණය වෙලා මේ අක්ෂය උඩට එනවා. මෙතන තමයි ලක්ෂය. ඛණ්ඩාංකය x ඛණ්ඩාංකයේ බිඳුවයි y ඛණ්ඩාංකයේ ඍණ අගයක්. මූල ලක්ෂයේ සිට දුර r විශාලත්වය y එක ධන දුරක් නිසා sin 270 සමානයි පුතේ y ඛණ්ඩාංකය බෙදීම මූලයේ සිට දුර මූල ලක්ෂයේ සිට දුරත් y අගය ඍණ 1යි. cos 270 x ඛණ්ඩාංකයේ බෙදීම මූල ලක්ෂයේ සිට දුර ශූන්‍යයි බිඳුවයි. tan 270 y ඛණ්ඩාංකය බෙදීම x ඛණ්ඩාංකය ශූන්‍යයෙන් බෙදනකොට මෙයා ඍණ ලකුණ තියෙනවා ඍණ අනන්තයයි. එහෙනම් 270 කියන විශේෂ කෝණයේදී අනුපාතයන්හි අගය පුතාලට හොයාගන්න පුළුවන්. අපි බලමු අංශක 360 2.5 අවස්ථාව. අංශක 360 දී ත්‍රිකෝණමිතික අනුපාතයන්හි අගය හොයාගමු. අංශක 360ක් කිව්වම රවුමක් කැරකිලා මෙතෙන්ට එනවා. එතකොට p ලක්ෂයේ ඛණ්ඩාංක x, බිඳුව ආකාරයි. මූල ලක්ෂයේ සිට දුර r කියන්නේ xමයි. මේ අවස්ථාව සමපාත වෙනවා කෝණය බිඳුව අවස්ථාවට. කෝණය බිඳුව කියන්නේ මේ රේඛාව භ්‍රමණය වෙලා නැහැ. ආරම්භක ලක්ෂයේම තියෙනවා. ආරම්භක රේඛාව උඩමයි p රේඛාව. 360 කියන්නේ මේ රේඛාව මෙහෙම භ්‍රමණය වෙලා රවුමක් කැරකිලා තමයි මුල් ලක්ෂය සමපාත වෙලා තියෙන්නේ. sin 360 සමානයි y ඛණ්ඩාංකයේ බෙදීම මූල ලක්ෂයේ සිට දුර බිඳුවයි cos 360 x ඛණ්ඩාංකයේ බෙදීම මූල ලක්ෂයේ සිට දුර r කියන එකත් xමයි කියලා කලිනුත් කරා. tan 360 y ඛණ්ඩාංකයේ බෙදීම x ඛණ්ඩාංකයේ බිඳුවයි. දැන් පුතාලට මෙන්න මේ බිඳුව 90 180 270
360 කියන විශේෂ කෝණවලදී ලැබෙන ත්‍රිකෝණමිතික අනුපාතයන්හි අගය කාටීසියානු අර්ථ දැක්වීමෙන් අපි ලබා ගත්තා. පුතාලා O level පන්තියේ ඉඳන් දන්නවා sin 30 cos 30 tan 30 කියන ඒවා. මේ අගයන් අපි මතක තබා ගන්න ඕනේ. 30 ඒ කියන්නේ 5 බෙදීම 6 45 ඒ කියන්නේ 5 බෙදීම 4 60 ඒ කියන්නේ 5 බෙදීම 3 sin 30 භාගයයි sin 30 භාගයයි cos 30 මූල 3 බෙදීම 2යි tan 30 1 යට මූල 3යි සයිනුයි කොසුයි දෙන්නම 45 1 යට මූල 2යි tan 45 පුතේ 1යි sin 60 මූල 3 බෙදීම 2යි cos 60 භාගයයි tan 60 මූල 3යි 30 45 60 කියන කෝණයන් සඳහා මේ කුඩා වගුව අපේ මතකයේ තියෙන්න ඕනේ. යම්කිසි විශේෂ කෝණ සඳහා ත්‍රිකෝණමිතික අනුපාතයන්හි අගය අපි මෙන්න මේ අගයන් ලැබෙන විදිහ සාකච්ඡා කරා. 1 ඍණ 1 බිඳුව හෝ ධනානන්තේ ඍණානන්තේ ආවේ මේ අගයන් ටික උසස් පෙළ දරුවෙක්ගේ මතකයේ තියෙන්න ඕනේ. අපේ පුතාලා මේ වෙනකොට මේවා ගහලා බිත්තියේ ලස්සනට තමන්ගේ අත් අකුරෙන් ලියාගෙන බිත්තියේ ගහලා උනන්දුවෙන් පාඩම් කරනවා කියලා අපි විශ්වාස කරනවා. එහෙම තමයි අපිත් කුඩා කාලේ පාඩම් කරේ. අපිට මොන හරි වැදගත් දෙයක් ලැබුණාම ටක් ගාලා චූටි කොල කෑල්ලක ලස්සනට අපේ අකුරෙන්ම ලියාගෙන ලස්සනට අපිට පේන තැනකින් හොඳට අලව ගන්නවා. කාමරෙන් එළියට යනකොට ඇතුළට එනකොට මේක දිහා බලලා තමයි අපි එන්නේ. රැට නිදා ගන්න යනකොට අපි මතක් කරනවා sin theta අනුපාතය කොහොමද ලැබෙන්නේ? cos අනුපාතය කොහොමද ආවේ? sin 30 කීයද? cos 60 කීයද? මේවා මෙමරයිස් කරනවා, මතක් කරනවා. මතක් කරලා හොරෙන් බලනවා අපේ ලියාගෙන තියෙන බෝඩ් එකේ තියෙන එක දිහා. එතකොට මම නිවැරදිව මතක් වුණා නම් අන්න පුතාලා සතුටු වෙනවා. මට මේ ටික ඔක්කොම පාඩම්. එහෙනම් ඊළඟ ටිකත් පාඩම්ද කියලා බලනවා. එතකොට එනවා මේ වගේ ඒවා. දැන් මේ මූලික කෝණ ටික අපිට මතකයි. දැන් හොයන ඒවා මතක තියාගන්න අවශ්‍ය නැහැ. මහා කෝණයක හෝ ඊට වැඩි කෝණයක අනුපාතයන්හි අගය සොයාගන්නේ කොහොමද කියලා අපි බලමු. හිතන්න පුතාලට ඕනේ 120 කියන කෝණේ sin අගය, cos අගය, tan අගය හොයාගන්න. මේක හොයන්න අපි අනුපූරක පරිපූරක කියන කෝණ අවස්ථාවන් ගැන සාකච්ඡා කරලා ඒ අවස්ථාව උපයෝගී කරගන්න. මොකද්ද පුතේ අනුපූරක කෝණ කියන්නේ? යම්කිසි කෝණ දෙකක එකතුව අංශක 90 නම් 30 සහ 60 කියන කෝණ දෙකේ එකතුව අංශක 90යි. අපි කියනවා
30 අනුපූරකය 60යි 60 අනුපූරකය 30යි යම්කිසි කෝණ දෙකක ඓක්‍ය අංශක 90 නම් එකක් අනෙකේ අනුපූරකය කියලා අපි අර්ථ දක්වනවා. එතකොට හිතමු පුතාලට දුන්නා අංශක 20 අංශක 20 අනුපූරකය හොයන්න කියලා. අපි 90න් අඩු කරනවා. 90න් 20ක් ගියාම 70යි. එහෙනම් 20හි අනුපූරකය අංශක 70යි. තව පොඩි උදාහරණයක් බලමු. 20 ඍණ තීටා 20 ඍණ තීටාගේ අනුපූරකය හොයන්න කියනවා. අපි පුතේ 90න් අඩු කරනවා. 90 අඩු කිරීම 20 ඍණ තීටා. මේ වරහණ ඉවත් කරමු. 20යි ධන තීටා. මේ දෙන්න සුළු වෙනවා 70 ධන තීටා. මෙන්න 20 ඍණ තීටාගේ අනුපූරකය. හිතන්න පුතාලට අංශක 10යි කලා 20යි මෙයාගේ අනුපූරකය හොයන්න ඕන වුණා. අපි අංශක 90න් මෙයා අඩු කරනවා. 10යි 20යි. මෙතන බිංදුවෙන් 20ක් අඩු කරන්න බැරි නිසා මේකෙන් අංශකයක් මෙතෙන්ට දෙනවා. එතකොට මෙතන කලා 60 වෙනවා. අංශකයක් කියන්නේ කලා 60යි. මෙතන 89 වෙනවා. අංශකයක් එහා පැත්තට දුන්නනේ අපි. දැන් පුතාලට පුළුවන් 60න් 20ක් අඩු කරන්න. 40යි. 89න් 10ක් අඩු කරාම 79යි. එහෙනම් අනුපූරකය 79යි කලා 40යි. මේ වගේ තව ටිකක් කෝණයේ කුඩා අවස්ථා තියෙනවා. තවත් කෝණයේ කුඩා අවස්ථාවක් අපි හිතමු. පුතාලට ඕන වෙනවා අංශක 20යි කලා 10යි විකලා 30යි. මෙයාගේ අනුපූරකය හොයන්න ඕනේ. අපි ඒත් 90න් අඩු කරනවා. අංශක එකක් මෙතනට දුන්නාම මෙතන 60 වෙනවා. කලා 60යි. කලා 60න් එකක් මෙතනට දුන්නාම විකලා 60 වෙනවා. මෙතන 59 වෙනවා. එතකොට අංශක කලා මෙතන 89 වෙනවා. දැන් අඩු කරමු. 60න් 30ක් 30යි 59න් 10ක් 49යි 89න් 20ක් 9යි 6යි. මෙන්න අනුපූරකය. මේ කෝණය සඳහා අනුපූරක කෝණය මේක. ඒ වගේම පරිපූරක කෝණ බලමු. පරිපූරක කෝණ
යම්කිසි කෝණ දෙකක ඓක්‍ය 90 නම් අනුපූරක කෝණ කිව්වා වගේම යම්කිසි කෝණ දෙකක ඓක්‍ය 180 නම් අපිට කියනවා එකක් අනෙකේ පරිපූරකය complementary angles නේ supplementary angles කියනවා 120 ධන 60 සමානයි 180යි 120හි පරිපූරකය 60යි ඒ වගේම 60 කියන කෝණේ පරිපූරකය 120යි කලින් වගේම පුතාලට ඕනනම් යම්කිසි කෝණයක් දීලා තියෙනවා නම් 30 ධන ඇල්ෆා කියලා මේ කෝණේ පරිපූරකය හොයන්න පුළුවන්. අපි 180න් අඩු කරමු. 180න් 30ක් අඩු කරාම 150යි ඍණ ඇල්ෆා. මෙන්න මේ කෝණේ පරිපූරකය තමයි 150 ඍණ ඇල්ෆා කියන්නේ. හරි. මෙන්න මේ දැනුම භාවිතා කරලා අපිට පුළුවන් මහා කෝණයක ත්‍රිකෝණමිතික අනුපාතයන්හි අගය හොයාගන්න. හිතන්න 120 කියන කෝණේ sin cos tan අගයන් හොයාගන්න ඕනේ. මම භාවිතා කරන්නේ n phi බෙදීම 2 ධන හෝ ඍණ θ cos n phi බෙදීම 2 ධන හෝ ඍණ θ tan n phi බෙදීම 2 ධන හෝ ඍණ θ මෙතන n කියන එක ඔත්තේ සංඛ්‍යාවක් වුණොත් n කියන එක ඔත්තේ සංඛ්‍යාවක් වුණොත් මෙතනින් එනවා 90 ගුණාකාරයක්. 90 ගුණාකාරයක් නම් මෙයා මම හිතන්නේ මෙයා අනුපූරක කෝණයක් කියලා. එතකොට sin අනුපූරක අවස්ථාවක් තිබුණොත් cos අනුපූරක අවස්ථාවක් තිබුණොත් tan අනුපූරක අවස්ථාවක් තිබුණොත් මේ කෑල්ල අමතක කරලා මෙතෙන්ට දානවා cos θ කියලා. මේ කෝණය පිහිටන වෘතපාදයේ අනුව ලකුණ තෝරගන්න ඕනේ. cos අනුපූරක අවස්ථාවක් තිබ්බොත් එයා සමාන වෙනවා sin θට. මේ ටික අමතක කරනවා මෙයාගේ සුළු කෝණය. කෝණය පිහිටන වෘතපාදය මෙන්න මේ කෝණය පිහිටන වෘතපාදයේ ලකුණ තෝරනවා. tan උත් එහෙමයි. ලකුණ තෝරගන්නවා මෙයා cot θට සමාන කරනවා. මේ විදිහට තමයි 120 වගේ කෝණයක sin cos tan අපි හොයාගන්නේ. sin 120 ඕනේ. 120 කියලා කියන්නේ පුතේ 90කුයි 30කුයි. මම මෙයාට ලියනවා sin phi බෙදීම 2 ධන 30 කියලා. මෙතන 90 ගුණාකාරයක් තිබ්බොත් ඒක අමතක කරන්න. මෙයා ලියන්න cos 30 කියලා. 120 කියන කෝණයේ තියෙන දෙවන වෘත්තපාදයේ All St. Thomas College දෙවන වෘත්තපාදයේ sin වල ලකුණ දාන මෙතෙන්ට දාන දාන්න.
දැන් පුතාලා දන්නවා cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි කිය. sin 120 අගයත් මූල 3 බෙදීම 2යි. බලමු ඒ වගේම අපි cos 120 හොයන්න. එකසිය 20 කියන්නේ කලින් වගේම 90 ධන 30යි. all STC මෙයා ලියනවා cos 90 ධන 30. අණුවේ ගුණාකාරයක් තිබ්බොත් අනුපූරක සම්බන්ධයක් කියලා හිතලා cos තිබ්බොත් sin දානවා, sin තිබ්බොත් cos දානවා, tan තිබ්බොත් cot දානවා. මෙයාට ලියනවා sin 30 කියලා. 120 කියන කෝණය දෙවන වෘත්තපාදයේ. දෙවන වෘත්තපාදයේ cosine ගේ ලකුණ ඍණ, sin පමණයි ධන. ඍණ ලකුණක් දානවා. sin 30 අගය පුතාලා දන්නවා. cos 120 හොයාගන්නේ මෙහෙම. හිතන්න පුතාලා ඔයාලට ඕනේ tan 135 හොයන්න. ඒ කියන්නේ දෙවන උත්පාදයේ කෝණයක්. 135 කියන්නේ පුතේ 90කුයි 45කුයි. all STC 135 ලියාගමු 90 ධන 45. දෙවන වෘත්තපාදයේ tan වල ලකුණ ඍණ. tan තිබුණොත් මෙතන 90 ගුණාකාරයක් නම් cot. cot වල එක පුතාලා මතක තියාගන්න නැත්නම් cot කියන්නේ එකයට tan. මූලික අනුපාත ටික විතරක් මතක තියාගන්නවා. cos ගේ එකයට අගය තමයි sec කියන්නේ. cosec ගේ එකයට අගය තමයි sin කියන්නේ. cot ගේ එකයට අගය තමයි tan කියන්නේ. ඒ නිසා ඒක මාරු කරලා ගන්නවා. ඍණ එකයට 1යි tan 45 1යි. එතකොට tan 135 අගය ඍණ 1යි. මේ විදිහට අනුපූරක කෝණ භාවිතා කරලා අපිට මහා කෝණයක ත්‍රිකෝණමිතික අනුපාතයන්හි අගය හොයාගන්න පුළුවන්. මේක පුතේ පරිපූරක අවස්ථාවෙනුත් හොයාගන්න පුළුවන්. පරිපූරක කෝණ කිව්වේ අපි කතා කරා කෝණ දෙකක එකතුව 180 නම් එකක් අනෙකේ පරිපූරකය කියලා. පරිපූරක අවස්ථාවලදී වෙන්නේ මෙතන තියෙන 180 ගුණාකාරයක්. cos වලට හරි sin වලට හෝ tan වලට පරිපූරක අවස්ථාවේදී මෙයා සමාන වෙන්නේ එම අනුපාතයේම සුළුකෝණී අගයට. sin උත් එහෙමයි. tan උත් එහෙමයි. ලකුණ ගන්නවා කෝණය පිහිටන වෘත්තපාදයෙන්. කෝණය පිහිටන වෘත්තපාදයෙන් මෙතනට ලකුණ තෝරගන්න ඕනේ. අපි කලින් හදපු උදාහරණම බලමු. sin 120
120 කියන කෝණය මට හිතන්න පුළුවන් පුතේ 180න් 60ක් අඩු වෙනවා කියලා. 120 තියෙන දෙවන වෘත්තපාදයේ සයින්ගේ ලකුණ ධන. මෙතන 180 ගුණාකාරයක් තිබ්බොත් ඒක අමතක කරලා දාලා ලියන්නේ එම අනුපාතයේම සුළු කෝණය sin 60. sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි. අපිට කලින් ආවෙත් මේ පිළිතුරම තමයි. අපි cos 120ත් හෙව්වා. cos 120ත් ලියන්න පුළුවන් cos phi ඍණ 60 කියලා. දෙවන වෘත්තපාදයේ cosine ඍණ මෙයා සමානයි cos phi අමතක කරලා දානවා cos 60. උත්තරේ ඍණ භාගයයි. මේ උත්තරේමයි කලින් ආවේ. මේ පිළිතුරමයි කලින් අවස්ථාවේදීත් අපිට ලැබුණේ. tan 135 135 අපි ලියමු tan phi ඍණ 45 කියලා. දෙවන වෘත්තපාදයේ tan ඍණ මෙතන 180 ගුණාකාරයක් නම් tan ට tan ම දානවා sin ට sin ම දානවා cos ට cos මයි දාන්නේ. 90 ගුණාකාරයක් නම් අනුපූරක කියලා හිතලා sin ට cos දානවා cos ට sin දානවා tan ට cot දානවා. පරිපූරක අවස්ථාවේදී දාන්නේ එම අනුපාතයේම සුළු කෝණයේ අගයට. tan 45 එකයි. මෙහෙමයි පිළිතුර සොයාගන්නේ. එහෙනම් අපිට පුළුවන් ඕනෑම අනුපාතයක ත්‍රිකෝණමිතික අනුපාතයන්හි අගය සොයාගන්න. හරි. මෙහෙම සාකච්ඡා කරන අපිට පුළුවන් ඕනෑම කෝණයක් සඳහා නිවැරදි වන ත්‍රිකෝණමිතික සර්වසාම්‍ය සූත්‍ර ටිකක් ගොඩනගා ගන්න. සර්වසාම්‍ය ඕනෑම කෝණයක් සඳහා නිවැරදි මෙන්න මේ සර්වසාම්‍ය. අපි පොඩි කාලේ ඉගෙන ගත්ත අපි පාඩම ආරම්භ කරපු ඍජුකෝණී ත්‍රිකෝණය මතක් කරමු. මෙයාගේ sin theta කිව්වේ අපි BC බෙදීම AC. cos theta AB බෙදීම AC. tan theta BC බෙදීම AB. ඒ වගේම පුතේ cosec theta AC බෙදීම BC sec theta AC බෙදීම AB cot theta AB බෙදීම BC කියලා අපි අර්ථ දක්ව ගත්තා. මම මේ ඍජුකෝණී ත්‍රිකෝණයට අපි මේ ඍජුකෝණී ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය දාමු. BC වර්ගය ධන AB වර්ගය මේ පාදයේ වර්ගය ධන මේ පාදයේ වර්ගයේ වර්ගය සමානයි AC වර්ගයට.
මම මේ සියලු අගයන් ටික බෙදනවා AC වර්ගයෙන්. BC වර්ගය බෙදනවා AC වර්ගයෙන්. AB වර්ගයත් බෙදනවා AC වර්ගයෙන්. AC වර්ගය AC වර්ගයෙන්ම බෙදුනහම එකයි. මේ දෙන්නට අපිට තනි බ්‍රැකට් එකක් දාන්න පුළුවන් වරහණක් AB බෙදීම AC. නමුත් පුතාලට දන්නවා BC බෙදීම AC කියලා කියන්නේ sin theta. මෙයාගේ BC බෙදීම AC කියලා කියන්නේ මෙතන තියෙන්නේ sin theta ගේ වර්ගය. මෙතන තියෙනවා cos theta ගේ වර්ගය. මෙන්න මේ සරසාම්‍ය sin වර්ගයේ θ ධන cos වර්ගයේ θ සමානයි 1යි. මේක වැදගත් සර්වසාම්‍යයක්. ඕනෑම කෝණයක sin අගය සහ cos අගය වර්ග කරලා එකතු කරොත් ලැබෙන පිළිතුර එකයි. sin 30 වර්ගය ධන cos 30 වර්ගය එකතු කරොත් උත්තරය එකයි. sin 180 වර්ගය ධන cos 180 වර්ගය එකතු කරොත් පිළිතුර එකයි. මෙයාට කියන සර්ව සාම්‍යයක් කියලා. මේ වගේම අපි ලබාගත් මෙන්න මේ සමීකරණය අපි බෙදමු සියලු පද AB වර්ගයෙන්. මෙයාගේ හැම පදයක්ම බෙදුමු AB වර්ගයෙන්. එතකොට මෙතන BC වර්ගය බෙදනවා AB වර්ගයෙන්. AB වර්ගය AB වර්ගයෙන්ම බෙදුනහම 1යි. AC වර්ගයත් බෙදනවා AB වර්ගයෙන්. BC වර්ගය බෙදීම BC බෙදීම AB. බලන්න පුතේ BC බෙදීම AB කියන්නේ මොකක්ද කියලා? BC බෙදීම BC බෙදීම AB. ඒ තියෙන්නේ tan theta. එහෙනම් මේක tan theta. tan වර්ගය theta ධන 1 සමානයි. මෙතන AC බෙදීම AB කියලා කියන්නේ sec theta. මේකත් විශේෂ සර්වසාම්‍යයක් 1 ධන tan වර්ගයේ θ සමානයි sec වර්ගයේ θ. මේකත් වැදගත් සර්වසාම්‍යයක්. ඒ වගේම අපි ලබාගත් පයිතගරස් සර්වසාම්‍යයේ ප්‍රතිඵලය සියලු පද බෙදමු BC වර්ගයෙන්. BC වර්ගය BC වර්ගයෙන්ම බෙදුනාම 1යි. AB වර්ගය BC වර්ගයෙන් බෙදනවා. AC වර්ගයත් BC වර්ගයෙන් බෙදනවා. මේ තියෙන්නේ cot theta.
මේ තියෙන්නේ sec theta. sorry cosec theta. දැන් මෙයත් විශේෂ සර්වසාම්‍ය සූත්‍රයක්. අපි ලබාගත් ගොඩාක් වැදගත් සර්වසාම්‍ය සූත්‍රයක්. පළවෙනියටම අපි ඔප්පු කරගත්ත sin වර්ගයේ θ ධන cos වර්ගයේ θ සමානයි 1යි. එක ධන tan වර්ගයේ θ සමානයි sec වර්ගයේ θ. එක ධන cot වර්ගයේ θ සමානයි cosec වර්ගයේ θ. මෙන්න මේ වැදගත් සර්වසාම්‍ය භාවිතා කරලා මේ සර්වසාම්‍ය භාවිතය අපිට ගණන් ඉදිරිපත් කරන්න පුළුවන් විභාගයේදී මේ සූත්‍ර එහෙට මෙහෙට හසුරුව ගැනීම ගොඩාක් වැදගත්. පළවෙනි පාඩමේ පළවෙනි කොටසේ ප්‍රශ්න සඳහා මේ ප්‍රශ්න විශේෂයෙන් අපිට එන්න පුළුවන්.